හරි. ව්‍යුහය සහ බන්ධන කියන දෙවෙනි පාඩමේ අද අපිට කතා කරන්න තියෙන්නේ දායක බන්ධන සම්බන්ධව. දායක බන්ධන කියලා කිව්වහම දායක සහසංයුජ බන්ධන කියලා කියනවා. මේක සහසංයුජ බන්ධනයකින් වෙනස් වෙන විදිහකුත් තියෙනවා. නමුත් සහසංයුජ බන්ධනයක් විදිහටම බන්ධනය හැදුනට පස්සේ හැසිරෙනවා. දැන් අපි සහසංයුජ බන්ධන හැදෙන ප්‍රධානම අවස්ථාවක් කියලා ගත්තා මේ වගේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන අවස්ථාවක ඒ කාක්ෂික අතිච්ඡාදනය වෙලා සහසංයුජ බන්ධනයක් හැදෙනවා. මේ දායක බන්ධන හැදෙනකොට වෙන්නේ බන්ධනය හදන්න ඕන ඉලෙක්ට්‍රෝන දෙකම සපයන්නේ එක්කෙනෙක්. අනිත් කෙනාගේ ඉලෙක්ට්‍රෝන නැහැ. අපි සරල උදාහරණයකින් මේක පැහැදිලි කරගමු. ඇමෝනියා සහ BF3 අතර දායක බන්ධනය ඇතිවන ආකාරය. ඇමෝනියා කියන්නේ NH3 අනිත් එක BF3. හරි. දැන් ඇමෝනියා කියන අණුව අපි දන්නවා නයිට්‍රජන් ආවර්තිතාවග්ගේ 5A කාණ්ඩය නැත්නම් අංක 15 කාණ්ඩය. මෙයාගේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන්නේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5යි. හයිඩ්‍රජන් අනිවාර්යයෙන්ම මොන අණුවක තිබුණත් ආන්තික පරමාණුවක් කෙලවරේ තියෙන්නේ කවදාවත් මැදට එන්නේ නැහැ. ඒතකොට නයිට්‍රජන්ගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5න් හයිඩ්‍රජන් එක කොහොමත් අනිවාර්යයෙන්ම හැදෙන්න ඕනේ ඒක බන්ධනනේ. ඒතකොට ඒක බන්ධන තුනක් මේ විදියට හැදිලා අපි දන්නවා මේක සහසංයුජ බන්ධන තුනක්. සහසංයුජ බන්ධන තුනක් NH බන්ධන තුනක් තියෙනවා ඇමෝනියා අණුවේ. නයිට්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන 5න් මේ බන්ධන තුනට 3ක් ගියහම තව ඉලෙක්ට්‍රෝන යුගලක් ඉතිරි වෙනවා. ඔය විදිහට අපිට ඇමෝනියා වල අඳින්න පුළුවන් බන්ධන තියෙන විදිය. BF3 කියලා ගත්තොත් බෝරෝන් කියන්නේ ආවර්තිතාවග්ගේ 3A කාණ්ඩය. එහෙම නැත්නම් 13 වෙනි කාණ්ඩය. 3A කියලා කියන්නේ ඇමරිකානු අංකණයේ අණුව. අංක 13 කියලා කියන්නේ IUPAC නාමකරණයේ අණුව. එතකොට මේකේ අන්තිම ශක්ති මට්ටමේ එහෙම නැත්නම් සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. ෆ්ලෝරින් කියලා එක්කන අපි දන්නවා ආවර්තිතාවග්ගේ 7 වෙනි කාණ්ඩේ තියෙන්නේ. අර හයිඩ්‍රජන් වගේ තමයි ෆ්ලෝරීනු කවදාවත් මැදට එන්නේ නැහැ. අණුවක තියෙනකොට අනිවාර්යයෙන්ම කෙලවරේ තියෙන්න ඕන. අනිත් එක එයා 7 වෙනි කාණ්ඩේ තියෙන හින්දා අපි දන්නවා එයාගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න එයා හදන්නේ ඒක බන්ධන. ඒතර BF3 කියන එක අපිට නිරූපණය කරන්න පුළුවන් මේ විදිහට. මම ලුයිස් දිට්විව්හ කියන කොටස මේ පාඩම ඉදිරියේදී කරනවා. එතෙන්දී සවිස්තරාත්මකව මේක පැහැදිලි කරන්න. දැන් දායක බන්ධනයට අදාළව අපිට ඕනනම් මේ ෆ්ලෝරින්ගේ තවත් තියෙනවා. දැන් ෆ්ලෝරින්ගේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 7න් මේවට එකක් මේ බන්ධනයට දැම්මහම තව 6ක් ඉතිරි. ඒ 6 මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඒකට හැම ෆ්ලෝරින් එකකම ওই විදිහට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එකසර යුගල් 3ක් විදිහට. මොකද එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 7න් බන්ධනයට එකයිනේ සම්බන්ධ වෙන්නේ. හරි. දැන් මෙයාගේ මධ්‍ය පරමාණුව මේ මැද තියෙන නයිට්‍රජන් බලන්න මෙයාගේ අෂ්ටකය සම්පූර්ණයි. අෂ්ටකය සම්පූර්ණයි කියලා මම කියන්නේ මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක හවුලේ දාලා හදාගන්නපු මේ බන්ධනයෙන් නිරූපණය වෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒතකොට මේ බන්ධනයත් මෙයාගේ එකයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකයි. මේ බන්ධනයත් එහෙමයි. ඒතකොට මේ බන්ධන තුනෙන් 2යි 4යි 6යි 8යි ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවනේ. ඒතකොට මෙයාගේ සංයුජතා කවචය අෂ්ටකය සම්පූර්ණ. මෙතන බැලුවොත් මේ BF බන්ධනය හැදෙන්නේ බෝරෝන්ගෙන් එක ඉලෙක්ට්‍රෝනයයි ෆ්ලෝරින්ගෙන් එක ඉලෙක්ට්‍රෝනයයි හවුලේ තියාගෙන සහසංයුජ බන්ධනයක්. එතකොට මේ බන්ධනයෙන් නිරූපණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන 2යි. එතකොට මේ බන්ධන තුනෙන් ඉලෙක්ට්‍රෝන 6යි. එතකොට අපිට තේරෙනවා බෝරෝන්ගේ අෂ්ටකය සම්පූර්ණ නැහැ සංයුජතා කවචේ. මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 6යි. මෙයාගේ නම් අෂ්ටකය සම්පූර්ණයි. අන්න මේ වගේ අවස්ථාවක මේ දෙන්න අතර බන්ධනයක් හැදෙනවා. බන්ධනය හදන්න ඕන ඉලෙක්ට්‍රෝන දෙකම දෙන්නේ මෙයා. ඔන්න ඔහොම නිරූපණය කරන්න පුළුවන් දායක බන්ධනය. ඒතර බන්ධනය හදන්න ඕන ඉලෙක්ට්‍රෝන දෙකම දුන්නේ මෙයා. මේ එකසර යුගල. එතකොට මෙතෙන්දී මේ ඉලෙක්ට්‍රෝන යුගල දායක කරපු එක්කෙනා, දීපු එක්කෙනා අපි දායක පරමාණුව විදිහට හඳුන්වනවා. ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝන යුගල ලබා ගන්නපු කෙනා, ප්‍රතිග්‍රහණය කරපු කෙනා ප්‍රතිග්‍රාහක පරමාණුව විදිහට හඳුන්වනවා. දැන් මේකම නිරූපණය කරන්න පුළුවන් තව විදිහකින් මෙහෙම ඊතලය දාන්නේ නැතුව මෙන්න මම ඒක ඉදිරිපත් කරනවා නම් ඉහළින් මෙන්න NH බන්ධන තුන
NH බන්ධන 3 මෙන්න BF බන්ධන 3 BF බන්ධන 3 මෙයා ඉලෙක්ට්‍රෝන යුගල දීලානේ බන්ධනය හැදුනේ මෙයා දීපු හින්දා ධන මෙයා ගනිපු හින්දා ඍණ ඔය විදිහට ධන ඍණ දාලා ඉරකින් අපිට නිරූපණය කරන්න පුළුවන් මෙතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තියෙනවා මෙයාගේ මුකුත් ආරෝපණයක් තිබුණ නැහැ ඒ හින්දා බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකම යා සපයපු හින්දා මෙයාට ධන ආරෝපණයක් ලැබෙනවා මෙයාගේ කිසිම ආරෝපණයක් තිබුණ නැහැ මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගනිපු හින්දා ඍණ ආරෝපණයක් එනවා එතකොට දායක බන්ධනය මේ විදිහට නිරූපණය කරත් මේ විදිහට නිරූපණය කරත් නිවැරදි හරිද මෙතනත් මේ ෆ්ලෝරින් පරමාණු වල එකසර ඉලෙක්ට්‍රෝන යුගල 3 අපිට නිරූපණය කරන්න පුළුවන් ඒ හැම එක්කෙනාගේම අෂ්ටකය සම්පූර්ණ වෙලා තියෙන ආන්තික පරමාණු වල හරි දැන් දායක බන්ධනය ගැන සාමාන්‍ය අවබෝධයක් ආවා අපි පොඩ්ඩක් මේක එන්න පුළුවන් අපේ සිලබස් එක තුල එන්න පුළුවන් යම්කිසි මට්ටමක් තියෙනවා ඒ මට්ටමට වෙනකන් උදාහරණ කීපයකින් බලමු හරි අපි තවත් උදාහරණයක් බලමු H2O කියන ජලාණුව සහ H ධන අයනය අතර හැදෙන දායක බන්ධනය මෙන්න මෙතෙන්දි විශේෂත්වයක් තියෙනවා බලන්න H2O කියන්නේ අපි දන්නවා ජලය H ධන කියන්නේ හයිඩ්‍රජන්ගේ ධන අයනය හරි මෙතනත් හයිඩ්‍රජන් කෙලවරට අපි අනිවාර්යයෙන්ම දාන්න ඕන මැදට ඉන්නේ ඔක්සිජන්. ඒතර ඔක්සිජන් එක්ක මට මේක නිරූපණය කරන්න පුළුවන් මෙන්න OH බන්ධන දෙකයි. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ 16 කාණ්ඩේ එයාගේ ඉලෙක්ට්‍රෝන සංයුජතා කවච 6ක් තියෙනවා. 6න් බන්ධන වලට දෙකක් ගියා. තව 4ක් ඉතිරි. ඒ 4 ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන්. අපි දන්නවා හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 1යි. එයාගේ එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න ගන්නකොට ඉස්සරලාම හයිඩ්‍රජන්ගේ ලියන්නේ 1s1 තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවේ. එතකොට H ධනායනය කිව්වහම ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන නැහැ. H ධනායනේ ඉලෙක්ට්‍රෝන නැහැ එකක්වත්. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන නැහැ. මෙයාගේ ඒ හින්දා බන්ධනය හදාගන්න ඕන ඉලෙක්ට්‍රෝන යුගලම දෙන්නේ මෙයා. එහෙනම් මෙතන දායක බන්ධනය හැදෙනවා මේ විදිහට. දායක බන්ධනය හැදෙනවා ওই විදිහට. මෙතන දායක බන්ධනය ওই විදිහට හැදෙනකොට දැන් මේක හැදුනට පස්සේ අපිට නිරූපණය කරන්න පුළුවන් මෙහෙම. මෙන්න ඔක්සිජන්. මෙන්න මෙයාගේ තිබිච්ච OH බන්ධනය. මෙන්න මෙයාගේ අනිත් බන්ධනය OH. මෙයත් එක්ක හැදුණු දායක බන්ධනය කියලා හිතන්න මේක. හරි. මෙයාගේ කසර යුගලකුත් තියෙනවා. එතකොට අපිට ධන ආරෝපණයක් එළියට දාලා මේක H3O+ විදිහට පෙන්වන්න පුළුවන්. H3O+ විදිහට පෙන්වන්න පුළුවන්. මේ ආරෝපණය එන්නේ මෙහෙමයි. හොඳට තේරුම් ගන්න මේක. දැන් මේ දායක බන්ධනය ගැන හොඳට බලන්න. මේ විදිහට මම තව විදිහකින් මේක පෙන්නනවා. මෙන්න ඔක්සිජන්, මේ OH බන්ධනය, මේ අනිත් OH බන්ධනය, මෙන්න එක සර යුගලක්. මෙයා ඉලෙක්ට්‍රෝන දීපු හින්දා ධන. මෙයා බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දීපු හින්දා අපි බන්ධනය මෙහෙම නිරූපණය කරලා මෙතනින් දානවා ධන ආරෝපණයක්. මොකද බන්ධනය හදන්න ඕන ඉලෙක්ට්‍රෝන දුන්නේ යා. මෙයා ඉලෙක්ට්‍රෝන ගනිපු හින්දා ඍණ වෙන්න ඕන. හැබැයි මෙයාගේ මුකුත් ආරෝපණයක් තිබුණ නැත්තම් මට ඍණ කියලා දාන්න තිබුණා. මෙයා ඉලෙක්ට්‍රෝන ගනිපු හින්දා ඍණ වුණාට මෙයාගේ ගන්න කලින් තිබුණ ධන ආරෝපණයක්. මෙයා ගන්න කලින් H ධනායනයනේ. ඒතර ඉලෙක්ට්‍රෝන ගනිපු හින්දා ඍණ වෙනවා. හැබැයි ධන තිබුණා. ඍණයි ධනයි කියන්නේ එහෙනම් මෙයාගේ ආරෝපණ උදාසීන වෙලා යනවා. එහෙනම් එයාට තවත් ආරෝපණයක් දාන්න බෑ අපිට. ඒතර ධන ආරෝපණයක් තියෙන කෙනෙක් ප්‍රතිග්‍රාහක පරමාණුව වුණාම එයා වෙන්නේ ආරෝපණ උදාසීන වෙලා යන එක. ඒ හින්දා අපිට තේරෙනවා අපිට H3O+ කියලා මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. අනිත් එක ඔයගොල්ලෝ වැරදියට තේරුම් ගන්න එපා. මෙහෙම හැදුනට පස්සේ අපිට මෙන්න මේකේ සහසංයුජ බන්ධන දෙක මෙන්න මේක දායක බන්ධනය කියලා එහෙම වෙන් කර හඳුනා ගන්න බෑ. මොකද මේක හැදුනට පස්සේ මෙතන මේ OH බන්ධන තුනම සර්ව සම වෙනවා. OH බන්ධන තුනම සර්ව සම වෙනවා. හැදෙන ක්‍රමයේ වෙනසක් තිබුණාට දායක බන්ධනයෙන්
ඒ හැදුනට පස්සේ අනිකුත් සහසංයුජ බන්ධන වගේම තමයි හැසිරෙන්නේ ඒ දායක බන්ධනයක්. ඒද හැදුනට පස්සේ අපිට ඒක වෙන් කර හඳුනා ගන්න බෑ. මෙන්න මේ බන්ධනය තමයි දායක බන්ධනය කියලා. ඒව පැහැදිලිව නිර්වුල්ව අවබෝධ කරගන්න. හරි. එහෙනම් අපිට තේරෙනවා දැන් මේ ආරෝපණයක් තිබුණු හින්දායි මෙයාට දායක බන්ධනය හැදුනට පස්සේ උදාසීන වෙලා ගියේ ආරෝපණය ඍණ ආරෝපණයක් උනේ නැත්තේ. අපි දැන් බලමු ඔය වගේ එකිනෙකට වෙනස් අවස්ථා තව එකක් දෙකක් දායක බන්ධන හැදෙන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු F ඍණ හා BF3 අතර. ඔන්න හොඳට බලාගන්න. F ඍණ හා BF3. F ඍණ ෆ්ලෝරයිඩ් කියලා කියන්න පුළුවන් F ඍණ. අනිත් එක BF3. BF3. F ඍණයි BF3. F කියන්නේ අපි දන්නවා 7 වෙනි කාණ්ඩේ හැලජන් අයිති වෙන කාණ්ඩේ 17 වෙනි කාණ්ඩය 7A කාණ්ඩය කියලා කියනවා. සාමාන්‍ය අවස්ථාවේ සංයුජතා කවචයාගේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඍණ ආරෝපණයක් තියෙනවා කියන්නේ 7යි 1යි 8ක් තියෙන්න ඕන. එහෙනම් අපිට ක්ලෝරින් පෙන්වන්න පුළුවන් මෙහෙම එකසර යුගල් 4ක්. එකසර යුගල් 4ක් තියෙනවා සාමාන්‍ය අවස්ථාවේ 7යි ඍණ ආරෝපණයේ හින්දා තමයි ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්නේ. ඔහොම අපිට F ඍණ පෙන්වන්න පුළුවන්. BF3 කියන එක කලිනුත් ඇඳා බෝරෝන් මධ්‍ය පරමාණුව වෙනවා BF බන්ධන 3ක් තියෙනවා. BF බන්ධන 3ක් තියෙනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 7න් බන්ධනයට එකයි ගියේ. තව එකසර යුගල 3ක් දාන්න පුළුවන්. හරි. දැන් මෙතනත් මෙයා අපිට පැහැදිලි මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. එතකොට ඒ හින්දා දායක බන්ධනය හැදෙනවා. බන්ධනය හදා ගන්න ඕන ඉලෙක්ට්‍රෝන යුගලම දෙන්නේ මෙයා. එතකොට කවුද මෙතන දායක පරමාණුව? මෙයා. කවුද මෙතන ප්‍රතිග්‍රාහක පරමාණුව? මෙයා. එතකොට මේකත් අපි බලමු දැන් ආරෝපණ කොහොමද හැදුනට පස්සේ අපි ආරෝපණ වෙන් කරන්න කියලා. මෙතන මෙයා F එක තිබුණා. F එකේ තිබුණා ඍණ ආරෝපණයක් නේ. ඍණ ආරෝපණයක් තිබුණා. දුන්නු හින්දා අපි මොකද්ද ගන්නෙ? ධන. තිබුණා ඍණ ඉලෙක්ට්‍රෝන දෙකම බන්ධනයට දීපු හින්දා ධන. එහෙනම් ධනයි ඍණයි කියලා කියන්නේ ආරෝපණයක් නැති වෙලා යනවා. එතකොට මේක දැන් ආරෝපණයක් දාන්න බෑ අපිට. මෙන්න එකසර යුගල 3 මෙන්න බන්ධනය. මෙන්න B. B ගේ තියෙනවා F B ගේ මොකුත් ආරෝපණයක් තිබුණ නැහැ. ගණිපු හින්දා මොකද වෙන්නේ? ගණිපු හින්දා ඍණ. ඒකට ඔන්න ඔය විදිහට අපිට ඕකේ ආරෝපණය දාන්න පුළුවන්. ඒතකොට ඍණ ආරෝපණය තිබුණු හින්දා මෙයා දුන්නට පස්සේ ධන ආරෝපණය ආවට ධනයි ඍණයි කැපිලා ගිහිල්ලා ආරෝපණයක් නැති වෙනවා. මෙයාගේ මොකුත් ආරෝපණයක් තිබුණ නැති හින්දා මෙයා බන්ධනය හදාගත්තට පස්සේ ඍණ ආරෝපණයක් එනවා. එතකොට ඒක අපිට ලකුණු කරන්න පුළුවන්. මේකෙත් අර කලින් H3O+ වල වගේ තමයි මේ හැදුනට පස්සේ BF බන්ධන හතරම සමානයි. ඒකේ එකක් දායක අනිත් ඒවා සහසංයුජ කියලා වෙන් කර හඳුනා ගන්න බෑ. හරි. අපි එතකොට දායක බන්ධන සම්බන්ධව නිර්වුල් අවබෝධයක් අපිට ওই ටිකෙන් කරගන්න පුළුවන් වුණා. එතකොට මේ පාඩමේදී අපි සහසංයුජ බන්ධන දායක බන්ධන සම්බන්ධව සවිස්තරාත්මකව දැනට සාකච්ඡා කරලා තියෙනවා. අනිත් එක මේ බන්ධනවල තියෙනවා නිර්ද්‍රවීය සහ ද්‍රවීයතාවය සම්බන්ධව අපි අධ්‍යයනයක් කරන්න ඕන. නිර්ද්‍රවීය බන්ධන කියලා කියනවා ද්‍රවීය බන්ධන කියලා කියනවා. හරි අපි ඒක පොඩ්ඩක් ඉගෙන ගමු. බන්ධනයක් හැදුනහම සමාන පරමාණු දෙකකින් නම් ඒ බන්ධනය හැදුනේ. ඒ කියන්නේ බන්ධනය හැදුණු පරමාණු අතර විද්‍යුත් ඍණතා වෙනසක් නැත්තම් අපි කියනවා ඒවා පූර්ණ සහසංයුජ බන්ධන. නිර්ද්‍රවීය බන්ධන කියලා කියනවා. උදාහරණයක් විදිහට H2 අණුවේ. උදාහරණයක් විදිහට H2 අණුවේ. මෙහෙම H මේ දෙපැත්තෙම එකම වර්ගයේ පරමාණු. ඒ දෙක අතර විද්‍යුත් ඍණතා වෙනසක් නැහැ සමාන පරමාණු. ඊළඟ F2 අණුව FF Cl2 අණුව ClCl මේ වගේ එකම වර්ගයේ පරමාණු වලින් හැදිච්ච ඒවා අපි හඳුන්වනවා සමාන පරමාණු වලින් හැදිච්ච ඒවා අපි හඳුන්වනවා පූර්ණ සහසංයුජ බන්ධන කියලා. අපි ද්‍රවීය සහසංයුජ බන්ධන කියලා කියන්නේ විද්‍යුත් ඍණතා වෙනසක් තියෙන ඒවා. අපි බලන්න HF බන්ධනය
HF බන්ධනය. ඔක හැදෙන විදිහ මම කලින් කියලා දුන්නා. HF බන්ධනය මෙයාගේ තව එක සරේගල් තුනක් තියෙනවා. හරි. අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගත්තා විද්‍යුත් ඍණතාවය කියලා එකක්. විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල තමා දෙසට ඇද ගැනීමේ හැකියාව. දැන් මේ HF බන්ධනයේ හැදිලා තියෙන්නේ H ගේ ඉලෙක්ට්‍රෝනයයි F ගේ ඉලෙක්ට්‍රෝනයයි හවුලේ තියාගෙනනේ. එතකොට ඔය බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක තමා දෙසට ඇද ගැනීමේ හැකියාව හයිඩ්‍රජන්ට වඩා ෆ්ලෝරින්ගේ වැඩි. ඒතර බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගැනීමේ හැකියාවට තමයි විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. ඒ විද්‍යුත් ඍණතාවයට පරිමාණයක් එක්ක අගයක් දෙනවා අපේ සිලබස් එකේ ලයිනස් පෝලින් කියලා. ඒ ලයිනස් පෝලින් පරිමාණය අනුව විද්‍යුත් ඍණතා අගය හයිඩ්‍රජන්ගේ 2.1යි ආවර්තිතාවකගේ වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන ෆ්ලෝරින්ගේ. ඒක 4.0යි. එහෙනම් අපිට පේනවා සංඛ්‍යාත්මකව ලයිනස් පෝලින් පරිමාණය අනුව විද්‍යුත් ඍණතාවය වැඩි මෙයාගේ. එහෙනම් මේ බන්ධනය හදපු ඉලෙක්ට්‍රෝන තමා දෙසට ඇද ගැනීමේ හැකියාව වැඩි ෆ්ලෝරින්ගේ. ඒ හින්දා මේක ආරෝපණ විදිහට වෙන් වෙනවා බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට වැඩි ඇදිලා ගිහිල්ලා මේක ඩෙල්ටා ඍණ මේක ඩෙල්ටා ධන. මේක ඩෙල්ටා ඍණ මේක ඩෙල්ටා ධන. මේ දෙන්න අතර කොච්චර විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවද? මෙතන 4යි මෙතන 2.1යි කියන්නේ 1.9ක වගේ වෙනසක් තියෙනවා. එතකොට මේ වගේ බන්ධනය හදපු පරමාණු අතර විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙන ඒවා අපි හඳුන්වනවා ද්‍රවීය සහසංයුජ කියලා. සමහර අවස්ථාවලදී මේ බන්ධනය හදපු දෙන්න අතර තියෙන විද්‍යුත් ඍණතාව වෙනස 2.1 හරි ඊට වඩා වැඩි අගයක් හරි ලොකු වෙනසක් එනකොට මේවා ඩෙල්ටා ධන ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ කියලා නෙමෙයි සම්පූර්ණයෙන් ධන ඍණ කියලා වෙන් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සෝඩියම් ක්ලෝරයිඩ්. බලන්න සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. ලයිනස් පෝලින් පරිමාණය අනුව Cl ගේ විද්‍යුත් ඍණතාවය 3යි. 0.0යි. සෝඩියම්ගේ විද්‍යුත් ඍණතාවය 0.9යි. ඒතර බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇද ගන්න වැඩි හැකියාවක් තියෙන Cl ගේ. බලන්න මේ දෙක අතර විද්‍යුත් ඍණතාව වෙනස 2.1ක් වෙලා. එතකොට අපිට සම්පූර්ණයෙන් මේක කඩන්න පුළුවන් Cl ඍණ Na ධන කියලා. ඊට පස්සේ මේ ධන ඍණ අතර ඇති වෙනවා ආකර්ෂණයක්. අන්න ඒකට තමයි අපි කියන්නේ අයනික බන්ධන කියලා. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න මෙන්න මේ දේ. බන්ධන හදපු පරමාණු අතර විද්‍යුත් ඍණතාව වෙනසක් නැත්නම් ඒවා පූර්ණ සහසංයුජ වෙනවා. බන්ධනය හදපු පරමාණු අතර විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවා. ඒක බිඳුවට වඩා වැඩි 2.1කට වඩා අඩුයි. එහෙනම් ද්‍රවීය සහසංයුජ වෙනවා. බන්ධන හදපු ඉලෙක්ට්‍රෝන අතර විද්‍යුත් ඍණතාව වෙනස 2.1 හෝ ඊට වඩා වැඩි නම් ඒවා අයනික වෙනවා. අයනික බන්ධන සම්බන්ධව මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.